දරුවනේ දැන් බලන්න මෙන්න මේ ආනතතල හා සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මේ ගැටලුවේ මේක 3 මේක 4 කියලා දීලා තියෙනවා මිසක් කිසිම කෝණයක් දීලා නැහැ. දැන් ඔබ සාමාන්‍ය පෙළදී ඉගෙනගෙන ඇති යම්කිසි ඍජු කෝණී ත්‍රිකෝණයක් දුන්නොත් ඒ ඍජු කෝණී ත්‍රිකෝණේ sin cos tan කියන සම්බන්ධයන් හා සම්බන්ධයි. මම චුට්ටක් ඔබට මේ හා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. අපි ගත්තොත් එහෙම අපිට මෙහෙම ගත්තොත් මේක තීටා කියලා කිව්වා. අපි දන්නවා මේ ඍජු කෝණී ත්‍රිකෝණයක මෙන්න මේක තීටා නම් දරුවෝ මේ තීටා කෝණයට ඉදිරියෙන් තියෙන කෙනා. හරි. මෙන්න මේ තීටා කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය. සම්මුඛ පාදය. එතකොට වැඩිතම බෑවුම මේ දිගම පාදය අපි කියනවා කර්ණය කියලා. මෙන්න මේ දිගතම බෑවුමට අපි කියනවා කර්ණය කියලා. එතකොට මෙන්න මේ සම්මුඛ පාදයට එක්ක බද්ධ වෙලා තියෙන එහෙම නැත්නම් කර්ණය සමග බද්ධ වෙලා මේ කෝණය හදන අනිත් පාදය කර්ණය සමග බද්ධ වෙලා කෝණය හදන අනිත් පාදය අපි කියනවා බද්ධ පාදය කියලා. සම්මුඛ පාදයේ කර්ණය බද්ධ පාදය. නේද? දැන් අපි ගත්තොත් එහෙම මේකේ සමහරක් වෙලාවට අපිට මෙහෙම වෙනවා. මට දෙනවා මෙන්න මේ කෝණය. මේ කෝණය දෙනවා තීටා කියලා. මෙන්න මේ කෝණය දෙනවා අපිට තීටා කියලා. එතකොට මෙන්න මෙයාට ඉදිරියෙන් තියෙන පාදය මෙම ඉදිරියෙන් තියෙන පාදය අපිට සම්මුඛ පාදය වෙනවා. ඒ වගේ මෙන්න මේ වැඩිතම බෑවුම කර්ණය වෙනවා දිගම පාදයේ කර්ණය වෙනවා. ඒතර කර්ණයත් එක්ක බද්ධ පාදය කර්ණයත් එක්ක බද්ධ වෙලා මේ කෝණය හදන අනිත් පාදය බද්ධ පාදය වෙනවා. බද්ධ පාදය. හරි. එතකොට අපි දන්නවා අපි පොඩි කාලේ සින්දුවක් ඉගෙන ගන්නවා. සඳුන් සබන් කහ පාටයි කොළඹ බල්ලෝ කළු පාටයි ටැපික් සල්ලි බලෙන් ගත්තා. නේද? සඳුන් සබන් කහ පාටයි කොළඹ බල්ලෝ කළු පාටයි ටැපික් සල්ලි බලෙන් ගත්තා. හරි. මෙහෙම අපි පාඩම් කරගන්න. එතකොට අපි ගත්තොත් එහෙම අපි දන්නවා මෙන්න මේ sin කියන අනුපාතය අපිට ලැබෙන්නේ sin කියන අනුපාතය අපි sin θ කියලා ගත්තොත් සම්මුඛ පාදයේ බෙදීම සම්මුඛ පාදයේ දිග බෙදීම කර්ණ පාදය කර්ණය කියලා මම කෙටියෙන් ලියන්නම්. cos θ සමානයි කොළඹ බල්ලු බද්ධ පාදය
කර්ණය කළු පාටයි. කොළම්බල්ලු කළු පාටයි. tan θ සමානයි ටැපික් සල්ලි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. බද්ධ පාදය. sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. පැහැදිලි. එතකොට අපි ගත්තොත් එහෙම මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම දීලා තියෙන ත්‍රිකෝණමිතික අනුපාත. දැන් මට මෙන්න මේ වගේ ගැටලුවක් හදාගෙන යන්න. අපිට අවශ්‍ය වෙනවා ගොඩක් වෙලාවට මේ කෝණයේ θ නම් දරුවනේ අපිට sin θ cos θ tan θ අවශ්‍ය වෙනවා. නේද? එහෙම නැත්නම් මට මෙන්න මේකේ ගැටලු විසඳීමේ කිසිම හැකියාවක් නැහැ. නේද? මම මෙන්න මේ වස්තුවක් තියලා තියෙනවා මේකේ ඝර්ෂණය තිබ්බත් නැතත් චලනය වුණත් නැතත් අපිට ප්‍රධාන වශයෙන්ම අවම වශයෙන් sin θ සහ cos θ වත් දැනගෙන ඉන්න ඕනේ. හැබැයි අපි දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මේ පාදයේ 4ක් දීලා තියෙනවා මේක 3ක් දීලා තියෙනවා. මම මේ తాවකාලිකව මේක A B C කියලා නම් කරන්නම් తాවකාලිකව. ඒතර AB පාදය 4යි BC පාදය 3යි. ABC ගත්තොත් මේක 4යි මීටර්. ඒ වගේ මේක 3යි මීටර් කියලා දීලා තියෙනවා. එතකොට මේක මං A BC කිව්වොත් මේ ආනත තලය කියන්නේ දරුවනේ ඍජුකෝණීය ත්‍රිකෝණයක් එක්තරා විදිහකට නේද? මෙන්න මේ ආනත තලය කියලා කියන්නේ එක්තරා විදිහකට ඍජුකෝණීය ත්‍රිකෝණයක්. එහෙමනම් අපි ගත්තොත් මෙන්න මේ ඍජුකෝණීය ත්‍රිකෝණය මට ලියන්න පුළුවන්. කොහොමද ලියන්න පුළුවන්? ආනත තලයේ පාද සලකා මෙන්න මේ ආනත තලයේ පාද සලකලා අපිට හැකියාව තියෙනවා ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් අපිට ලියන්න පුළුවන් AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. පැහැදිලිද? AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. එතකොට මට එනවා AB කියන්නේ 4 වර්ගය ධන 3 වර්ගය සමානයි AC වර්ගය. එළ AC වර්ගය සමානයි 4 වර්ගය 16යි 3 වර්ගය 9යි. එහෙනම් AC සමානයි වර්ගමූල 25යි AC සමානයි 5යි. එහෙනම් මට
මෙන්න මේ AC දිග අපි කොහොමද දන්නවා මේක පයිතිග්‍රස් ත්‍රිකයක්නේ මේක ඉතින් බොහොම සිම්පල් මේක 3යි 4යි කියව ඔබ දන්නවා මේක 5යි කියලා. ඒත් ඔබ සාමාන්‍යයෙන් ගණනය කරලා පෙන්නන්න ඕන දරුවනේ මේක 5යි කියලා නේද? මේක මනෝමය ඕනම දරුවෙක් දන්නවා පයිතිග්‍රස් ප්‍රමේය ඉගෙනගෙන තියෙන මේක 3යි නම් මේක 4යි නම් මේක 5යි කියන එක අපි දන්නවා දරුවනේ. හරි. හැබැයි එක අවුරුද්දක එක පොඩි වැඩක් කරා පළාත් පේපර් එක මෙන්න මේක 4යි මේක 3යි කියලා දාලා රයිට් ගානක් දීලා තිබ්බා. ඒ කියන්නේ කර්ණය 4යි මේක 3යි කියලා දාලා ගානක් දුන්නා. දීපුවාම මොකද වෙන්නේ? සම්පූර්ණ ගාන පැටලෙනවා. ඒක නිසා හොඳට මේ පාදයන් මොනවද කියලා බලලා මේ ගණනය කිරීම ඔබ විසින් කරොත් හොඳයි. ඒ කියන්නේ කර්ණයේ වර්ගය තමයි මේ පාද දෙකේ වර්ග වලට සමාන විය යුත්තේ. එහෙනම් මට ලැබෙනවා මෙන්න මේ අගය 5යි කියලා. දැන් මම මොකද කරේ? මෙන්න මේ ත්‍රිකෝණයට පයිද කරලා දාලා මෙන්න මෙයාගේ අගය හොයාගන්න. එතකොට මම දන්නවා මට sin cos tan අගයන් අවශ්‍ය නම් මෙන්න මේ ත්‍රිකෝණේ සඳුන් සබන් කහ පාටයි නේද? රයිට්. එහෙනම් මම ලියනවා sin θ සමානයි සඳුන් සබන් කහ පාටයි කොළඹ cos බල්ලෝ කළු පාටයි ටැපික් සල්ලි බලෙන් ගත්තා. අපි ගත්තොත් මෙන්න මේක θ නම් මෙන්න මේක තමයි සම්මුඛ පාදය. ඒ වගේම මේක තමයි බද්ධ පාදය. මේක සම්මුඛ පාදය, මේක බද්ධ පාදය, මේක කර්ණය. මේක සම්මුඛ පාදය, මේක බද්ධ පාදය, මේක කර්ණය. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ මට එනවා sin θ ගියාගේ සඳුන් සබන් සම්මුඛ පාදයේ 3යි කර්ණය 5යි. cos θ සමානයි කොළඹ බල්ලෝ කළු පාටයි 4 බෙදීම 5යි. tan θ සමානයි ටැපික් සල්ලි බලෙන් ගත්තා 3 බෙදීම 4යි. සඳුන් සබන් කහ පාටයි 3 බෙදීම 5යි. කොළඹ බල්ලෝ කළු පාටයි 4 බෙදීම 5යි. ටැපික් සල්ලි බලෙන් ගත්තා 3 බෙදීම 4යි. එහෙනම් මෙන්න මේ අගයන් ටික මම මේ ගැටලුව විසඳීම සඳහා තියාගන්නවා. එහෙනම් මේ ටික මම මෙතන තියමු. අපි කොපි කරලා මේ ටිකත් ඉහළට අරගන්න උත්සාහයක් දරන්න බලන්න. මේ ගැටලු විසඳීමේ කටයුතු සඳහා ගන්න තොට ගන්න ඕනේ. කමු ක්‍රමානුකූලව අගයන් ටික අපි විසින් ගණනය කරගත්ත අගයන් ටික ගත්තා. අපි සාමාන්‍යයෙන් ගාණක් ආවට පස්සේ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ දරුවෝ.
මා දැඩිව විශ්වාස කරන දෙයක්. ආවට පස්සේ ඒක මහ ලොකුවට පාස් පේපර්ස් කියලා අපි කතා කරලා වැඩක්. අපිට ගුරුවරුන් විදියට දකින්න හැකියාව තියෙන ෆියුචර් පේපර්ස්. අනාගතය. ඒ වගේම ඔබ ශිෂ්‍ය විදියට විසඳලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ ෆියුචර් පේපර්ස්. ඉස්සරහට එන්න තියෙන දේවල්. පාස් පේපර්ස් කියන්නේ ඔබගේ දැනුම පිළිබඳව ඒ කියන්නේ විභාගයේ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තියෙන දල අදහසක් පමණයි. හරි. දැන් අපි බලමු මෙතනින් එහාට මේ ගණනය කිරීම සඳහා මට කරපු වැඩේ ඔබට පැහැදිලි ඇති. මේක 4යි නම් මේක 3යි නම් මෙන්න මේක 5යි කියලා ගත්තා. ඊට පස්සේ මම ඍජුකෝණී ත්‍රිකෝණයක් අරගෙන මේකේ sin cos tan අගයන් මම හෙව්වා. හොයලා sin වලගේ මෙන්න cos වලගේ මෙන්නම tan වලගේ මෙන්න මෙතන මම ළඟ තියෙනවා. එතන මම එහෙනම් මේක ඉතුරු කැලේ ටික දැන් මට ආය ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මම මේ ටික ඉවත් කරලා දාන්නම්. හරි. දැන් මේ මූලික ත්‍රිකෝණමිතියේදී අපේ DP education එකේ ප්‍රවීණාචාර්ය ජොයි මැකලම් මහත්මයා ඊටම ගැඹුරින් ඔබත් එක්ක ඊටම ප්‍රියජනක විදිහට සාකච්ඡා කරලා තියෙයි. ඒක අනිවාර්යෙන් බලන්න. මොකද ඊටම හොඳට කරලා තියෙන පාඩම් මාලාවක්. බොහොම ප්‍රවීණ ගුරුවරයෙක්, බොහොම අත්දැකීම් වලින් පරිණත. ඒ වීඩියෝ එක ඔබ බැලුවොත් ඔබට මේ ගැටලු විසඳන්න ඉතාම පහසු වේවි. හරි. මේව තමයි තියෙන්නේ. right. මෙතනට ලං කරමු නේද? නැත්තම් අපහසුකේ දන්නේ නැහැ අපිට ගණ හදාන්න යන්න. හරි. දැන් අපි ගත්තොත් එහෙම අපිට මෙන්න මේකෙදි ප්‍රධාන වශයෙන්ම මේ වගේ කෙනෙක් දීලා තියෙනවා. අපි ඉස්සරළම මේක චලනය වෙන්නේ නැහැ කියලා හිතාගෙන ගණනය කිරීම කරලා බලමු. මෙන්න මේ වස්තුව චලනය වෙන්නේ නැහැ කියලා හිතාගෙන අපි ගණනය කිරීම ටික කරලා බලමු. අපි ගත්තොත් එහෙම මෙන්න මේ වස්තුව අපි හිතමු ඉස්සලම උපකල්පනය කරමු. මෙන්න මේක පළවෙනි එක චලනය නොවේ. දෙවෙනි කේස් එක කියන්නේ සිදුවීම රළු පෘෂ්ඨයක්. හරි. මෙහෙම තියෙනවා 1 කිලෝග්‍රෑම් තුල. මේක තීටා වෙනවා. මේක තීටා කෝණය වෙනවා. එතකොට මෙන්න මෙයා මත තියලා තියෙනවා කිලෝග්‍රෑම් 12ක ස්කන්ධයක්.
මේ ආකාරයට කිලෝග්‍රෑම් 12ක ස්කන්ධයක් අපි දීලා තියෙනවා. ස්කන්ධයක් දීලා තියෙනවා. එතකොට මේක අපි කිව්වා රළුයි කියලා. මේක සමතුලිතයි කියලා කිව්වා. අපි දැන් මේ ආනත් තලයේ ගණනය කිරීම කරලා බලමු. මේ පෘෂ්ඨය රළු පෘෂ්ඨයක්, ඒ වගේ මේක සමතුලිතයි කියලා. දැන් අපි බලමු. දැන් මේ රළු පෘෂ්ඨයක් තියෙනවා, මේක සමතුලිතව තියෙන්නේ නේ. දැන් මේක සමතුලිතව තියෙන්න නම් අපි මෙයා මත ක්‍රියාත්මක වෙන බල ටික ලකුණු කරු. මේක 12 kg නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා 120 නිව්ටන්. ඒ වගේම මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා මේ ආකාරයට R. එතකොට මේක රළු පෘෂ්ඨයක්. ඒ වගේ මේක අතරම සමතුලිත කියන වචනයට වැඩිය ගොඩක් පාවිච්චි කරනවා චලනීය නොවේ කියන එක. මොකද සමතුලිතයි කියන දේ පෙන්වන්න නම් පුතේ මේක අපි අතරම ලිස්සීමකින් තොරව කියන්නේ පෙරලීමකින් තොරව ලිස්සනවා කියන එක පෙන්වන්නත් ඕනේ. ඒ වගේම මේකේ බල ගූර්ණ කියලා තියෙනවා. අපි ඉස්සරහ පාඩමේදී කතා කරනවා. මේ බල ගූර්ණ ශූන්‍ය වෙන්නත් ඕනේ. අතර මේකේ ගූර්ණයක් හට ගැනීම ඉඩ කඩක්. අතර බල යුග්මයක් කියලා කියනවා. බල යුග්මයක් හට ගැනීම ඉඩ කඩකුත් තියෙන නිසා. එතකොට මේ කෝණේ තීටා නම් මෙන්න මේ කෝණයත් තීටා වෙනවා. මේ කෝණේ තීටා නම් අපි කිව්වා මේ අභිලම්බ ප්‍රතික්‍රියාවත් බරත් අතර කෝණයත් මෙන්න මේ කෝණයට සමාන වෙනවා කියලා අපි ගණනය කිරීම කරලා පෙන්නුවානේ. හරි. එතකොට මම ගත්තොත් එහෙම දැන් මේ ඉන්න වස්තුව තියෙනවනේ. මේ ඉන්න වස්තුව ආනත තලයේ දිගේ තමයි චලනය වෙන්න උත්සාහ කරන්නේ. දැන් බලන්න මෙන්න මෙයා රළු පෘෂ්ඨයක්. අපි මේක කිව්වා ගොඩක් වෙලාවට සමතුලිතයි කියනට මම චලනය නොවේ කියලා කියන්නම්. දැන් මෙන්න මේ වස්තුව ගත්තොත් මේක චලනය වෙන්න හදන්නේ මෙන්න මේ පාර දිගේ නේද? එහෙනම් ඔය මාර්ගයේ දිගේ චලනය වෙන්න උත්සාහ කරනවා නම් ඒ වස්තුව චලනයට try කරන මාර්ගයට විරුද්ධ පැත්තේ නැට්ටේ හට ගන්නවා ඝර්ෂණය. මෙයා චලනය වෙන්න උත්සාහ කරන මේ මාර්ගය දිගේ ඊට විරුද්ධ පැත්තේ නැට්ටේ හට ගන්නවා ඝර්ෂණය. හැබැයි මේක චලනය වෙන්නේ නැහැ. චලනය නොවීමකදී හට ගන්න ඝර්ෂණය තමයි අපිට කියන්න පුළුවන් Fs කියලා. ස්ථිතික ඝර්ෂණය. චලනය නොවීමකදී හට ගන්න ඝර්ෂණයට අපිට කියන්න පුළුවන් මොකක්ද? ස්ථිතික ඝර්ෂණය කියලා. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අපි ගත්තොත් මෙන්න මේ 120 නිව්ටන් බර තියෙනවා. මේක දන්න කෝණයේ පැත්තට නැමෙනවා මම 120යි cos θ 120යි cos θ. ඒ වගේම මේක 120යි cos θ වගේ මේක අංශක 90කින් අනිත් පැත්තට යනවා 120යි sin θ. 120යි sin θ. දන්න කෝණයේ පැත්තට 120යි cos θ. දැන් මේක නැමුණා cos θ අනිත් පැත්තට 120යි sin θ. පැහැදිලි නේද? දන්න කෝණයේ පැත්තට cos ඊට ආපස්සට මුල් බලය පාස් කරගෙන sin. හරි. දැන් බලන්නකෝ මම මෙන්න මේ බලය විභේදනය වෙන ආකාරය පොඩක් කියලා දෙන්නම් කියලා කිව්වා. අපිට බලයක් මෙන්න මේ වගේ බලයක් තියෙනවා. එතකොට මෙයාව විභේදනය කරන්න ඕන දිශාව
මෙන්න මේ තීටා දිශාව නම් අපි මේ බලයේ P කියලා කිව්වොත් මම ඔබට පළවෙනි පාඩමකදී කියලා දුන්නා මේ බලයේ ආරම්භක අවධියේදී බලයක් කොහොමද විභේදනය කරන්නේ කියලා. ඉස්සරළම ඔබේ පෑන ගන්න. මෙන්න මේ පෑන මේක පෑන තුඩ පැත්ත නේද? right. අරගෙන මට විභේදනය කරන්න ඕනේ. එහෙම නැත්නම් කොටස් වලට වෙන් කරන්න ඕනේ බලයේ පැත්තට මෙන්න මේ ඊතලයේ තියාගන්න. කොටස් වලට වෙන් කරන්න ඕනේ බලයේ පැත්තට මේ ඊතලයේ තියාගෙන මේක ඉදිරියට හෝ පසුපසට ගමන් කරවන්න මෙයා කාත් එක්කද බලයක් හදලා තියෙන්නේ කියලා බලනවා. දැන් මෙන්න මේ P බලයක් තියෙනවා මේක මම ආපස්සට ගන්නවා මේ ඊතලයේ මේ පැත්තටමයි මේක ආපස්සට ගන්නවා. මෙයා කාත් එක්කද කෝණය හදලා තියෙනවා කියලා බලන තැනට. එහෙනම් මම මෙන්න මේ ඊතලය ආපස්සට ගන්නවා මෙන්න මේ හන්දියට. ඊට පස්සේ මේ මෙන්න මෙහෙම මම අල්ලා ගන්නවා මේ හන්දියේ අත හිර කරගෙන P මේක නමනවා දන්න කෝණයේ පැත්තට මේ P නමනවා P cos θ මේ පැත්ත P cos θ මේක ඊතලයේ මේ පැත්තට යන්නේ. දැන් මම මෙහෙම තිබ්බා මේක මෙතනට ගත්තා. P දන්න කෝණයේ පැත්තට නැම P cos θ. P දන්න කෝණයේ පැත්තට නැමුවා මේ මම හිතමු කඩේරකිම ගමු. ඔන්න P මගේ පෑන නමනවා මේ පැත්තට P cos θ මේ P cos θ. මේ P cos θ දැන් මේක අපි P cos θ මෙන්න මේ හන්දියේ ඇඟිල්ල තියාගෙන මේ විදිහට පෑන දැන් පෑන ඊතලයේ වෙන මෙහෙම තිබ්බේ P cos θ ආපස්සට අංශක 90කින් කැරකෙනවා මේ P cos θ සමග අංශක 90ක් හැදෙන විදිහට මෙන්න මේ මුල් බලයත් පාස් කරගෙන මම අංශක 90ක් හැදෙන හදා ගන්නවා. ඒ කියන්නේ මේ P cos θ ගෙදලා මුල් බලය පාස් කරගෙන අංශක 90ක් වෙන්න. මේ P cos θටත් එක්ක අංශක 90ක් වෙන්න මම හදා ගන්නවා P sin θ. මේක P cos θ මේක P sin θ. පැහැදිලි. එතකොට මම කරේ මෙන්න මේ P බලය මේ මෙතන P තිබ්බ නිසා මේ තැන් දෙකෙත් P මෙතන θ තිබ්බ නිසා මේ තැන් දෙකෙත් θ තිබීම අනිවාර්ය වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ විදිහට තමයි බලය විභේදනය වෙන්නේ. දැන් මම මේ බර විභේදනය කරගත්තා අපි 120යි cos θ සහ 120යි sin θ විදිහට. දැන් මේක චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැහැ කියන්නේ මෙන්න මේ ආනත තලයට ලම්බක දිශාවටවත් එහෙම නැත්නම් ආනත තලයේ සමාන්තරව උඩට හෝ පල්ලෙහාටවත් චලනයක් වෙන්නේ නැහැ. මෙයා ආනත තලයට මෙන්න මේ ලම්බක දිශාවන්ට හෝ ආනත තලයට සමාන්තරව චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මම මෙන්න මේ මෙයාව ඉවත් කරනවා. එතකොට අපි නිව්ටන් 120 මේ ආකාරයට මකනවා. මේ තීටගෙන් දෙ වැඩකුත් නැහැ. හරි. දැන් මම ගත්තොත් එහෙම ආනත තලයට ලම්බකව තියෙන බල. මම ගත්තොත් ආනත තලයට ලම්බකව තියෙන බල මෙන්න මේ බල කිසිම දිශාවකට මෙයා චලනයක් වෙන්නේ නැහැ. ඒක නිසා මෙයාගේ මෙන්න මේ පැත්ත සහ මේ පැත්ත බලවල එකතුව මේ ආනත තලයට ලම්බක බලවල එකතුව ශුන්‍ය විය යුතුයි. ශුන්‍ය. එහෙම නැත්නම් බිඳුව වෙන්න ඕනේ. ඒක නිසා මම ලියනවා වස්තුව
ආනත තලයට ලම්බ දිශාවට චලනය නොවේ. එම නිසා එම බලවල වීජීය ඓක්‍ය සමානයි බිඳුව වෙන්න ඕන. එතකොට අපි ගත්තොත් එහෙම මෙහෙම ඉන්නවා බලය ආනත තලය. මේ කඩිරිය ලකුණු කරමු. ආනත තලයට ලම්බක හෝ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන බල. එහෙනම් මේ ආනත තලයට ලම්බකව තියෙන බලය තමයි R විරුද්ධව තියෙනවා 120යි cos θ. මේ පැත්තට තියෙනවා R විරුද්ධව තියෙනවා 120යි cos θ. එහෙනම් මම මෙයාගේ ලකුණු සම්මුතිය ගත්තොත් අපි කතා කරා R ගේ දිශාව අපි පහසුවට සෑම වෙලාවෙම ධන විදිහටත් ඒ වගේම විරුද්ධ දිශාව ඍණ විදිහටත් ගමු කියලා. R ඍණ 120යි cos θ සමානයි බිඳුවයි. හේතුව මේ වස්තුව ආනත තලයට ලම්බක හෝ ඊට විරුද්ධ දිශාවට චලනයක් වෙන්නේ නැහැ. එහෙනම් R සමාන වෙනවා 120යි cos θ. හැබැයි අපි මේ ගණන් ආරම්භයේදී cos θ ගගේ ගණනය කරා. මේ අපි θ ගගේ නෙමෙයි පුතේ cos θ ගගේ අපි ගණනය කරා 4 බෙදීම 5යි කියලා. දැකද මේ cos θ ගගේ අපි මුලින්ම ගණනය කරා කීයද 4 බෙදීම 5යි. එහෙමනම් දැන් මම cos θ වෙනුවට දානවා. මෙන්න මේ cos θ වෙනුවට දානවා 120යි 4 බෙදීම 5යි කියලා. එතකොට 5 වරක් 2 10යි 20ට 5 වරක් 4යි. එහෙනම් R සමානයි 4 වරක් 4 16න් 6 4 වරක් 2 8යි 1යි 9යි 96යි නිව්ටන් වෙනවා. 4 වරක් 4 16න් 6 4 වරක් 2 8යි 1යි 9යි 96යි නිව්ටන් වෙනවා. මෙන්න මේ R ගේ අගය. පැහැදිලිද? මේ cos θ ගගේ අපි ඉස්සරලා අර දීලා තිබ්බ ආනත තලය වලින් ගණනය කරානේ. එතකොට ඊළඟට දැන් මම මෙන්න මේ ගැටලුවට ආවොත් මෙයා චලනයක් වෙන්නේ නැහැ. එහෙනම් මේක මොකද වෙන්නේ පුතේ? සමතුලිතයි. එතකොට මේක සමතුලිතයි නම් මේ දිශාවට තියෙනවා 120යි sin θ. මේ පැත්තට තියෙනවා fs. 120යි sin θ මේ පැත්තට තියෙනවා fs. අපි ගන්නවා වස්තුව ආනත තලය
දිගේ චලනය නොවේ. වස්තුව ආනත තලය දිගේ චලනය නොවේ. එම නිසා මෙහෙම තියෙනවා. මෙන්න මේ පැත්තට තියෙනවා බලය Fs. ඒ වගේම මේ දිශාවට තියෙනවා 120යි sin θ. මේ පැත්තට 120යි sin θ, අර පැත්තට Fs. එහෙනම් අපි දන්නවා ඝර්ෂණයේ දිශාව අපි ගන්නවා ඍණ විදිහට, ඝර්ෂණයට විරුද්ධ පැත්ත ධන. එතකොට මෙන්න මේ බලවල right. එම නිසා ආනත තලයේ දිගේ ආනත තලය දිගේ බලවල එකතුව සමානයි බිඳුවයි. එමනම් 120යි sin θ ඍණ Fs සමානයි බිඳුවයි. Fs සමානයි 120යි sin θ. අපි කලින් ගණනය කරා sin θ ගාගය. අපි හෙව්වා sin θ ගාගය 3 බෙදීම 5යි කියලා. මෙතන sin θ ගාගය අපි හෙව්වා 3 බෙදීම 5යි කියලා. එවනම් අපි ගත්තොත් එහෙම මෙන්න මේ sin θ ගාගය 120 3 බෙදීම 5 සමානයි Fs 5 වරක් 2යි 20ට 5 වරක් 4යි වැඩි කිරීම 3 සමානයි Fs සමාන 3 වරක් 4 12 2 එකක් විතරයි. 3 වරක් 2 6 1යි 72යි 72යි නිව්ටන්. පැහැදිලි මම හිතන්නේ. right. දැන් අපි කරපු කාර්යයට පැහැදිලි. මේක චලනය නොවේ කියලා කොහොමද අපි ගණනය කිරීම කරන්න අපිට චලනය නොවේ කියලා දුන්නා. මම මේක ගැටලුවක් විදිහට විසඳන්න නැතුව අපිට එන විදිහට කොහොමද මේ ගැටලුවත් එක්ක මුහුණ දෙන්නේ කියලා හැදුවේ. අපිට මේ સિદ્ધාන්ත හරියට බැරි වුණොත් මේ ගණන් කටපාඩම් කරන්න ගන්නවා දරුවනේ. හරි. මේ ගණන් කටපාඩම් කිරීම හරිම ඩේන්ජර්. හරිම ඩේන්ජර් කියන්නේ අපිට පොඩි වෙනස්කමක් දීලා තිබ්බොත් බොහොමයක් දරුවන්ට හැකියාව නැහැ. ඒ අදාළ වෙනස්කම තුල ඔබට අවශ්‍ය ගැටලුව විසඳා ගන්න. ඒක නිසා තමයි මම ඔබත් එක්ක මේ ගැටලුව විසඳාගෙන යද්දී එකම ගාන ආකාර කිහිපයකට ඔබ සමග සාකච්ඡා කරේ.
හරි. අපි දැන් බලමු ඝර්ෂණයක් නැහැ. මේ පද්ධතිය තුල ඝර්ෂණයක් නැත්තම් මෙයා කොහොමද තමන්ගේ චලනයන් සිද්ධ කරන්න කියන එක අපි සාකච්ඡාවට බඳුන් කරමු. අපි මේ කොටසේදී ඊළඟ කොටසේදී චලනයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතාගෙන. ඒ කියන්නේ ගැටලුව තුල චලනයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතාගෙන අපි ඉදිරියට යන්න බලන්න. අපි මෙන්න මේ අගයන් ටික හොයාගත්තා. අපිට අපේ ගැටලුවේ මේ ආකාරයට කෝණය θ 12යි කියේ. හරි. දැන් අපි දෙවෙනි ආකාරයකට හදමු බලන්න. එක 3යි මීටර. එක 4යි මීටර. රයිට්. මට මෙන්න මේක සුමට පෘෂ්ඨයක් නම් මෙන්න මේක සුමට පෘෂ්ඨයක් නම් අපි බලමු මෙන්න මෙයාගේ ගණනය කරන්න පුළුවන් දත්ත මොනවද තියෙන්නේ කියලා. මේක සුමට පෘෂ්ඨයක් කියලා ගත්තොත් මේ සුමට පෘෂ්ඨයක් තුල අපිට මොනවද ගණනය කරන්න පුළුවන් කියලා අපි බලමු. එතකොට කලින් විදියට බර ක්‍රියාත්මක වෙනවා 12 කිලෝග්‍රෑම් නම් මේක 120යි නිව්ටන් වෙනවා. ඒ වගේම අභිලම්බ ප්‍රතික්‍රියාව මේ ආකාරයට මෙන්න මේ ගෑවෙන තලයට ලම්බකව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙන්න මේ වස්තුව චලනය වන දිශාවට විරුද්ධ දිශාවට හට ගන්නවා ඝර්ෂණය. හැබැයි මේක සුමට පෘෂ්ඨයක් නම් පුතා මොකද වෙන්නේ මේ පද්ධතිය? ඔව් චලනයකට ලක් වෙනවා. ඒක නිසා ඝර්ෂණයක් මාද තියෙන්න පුළුවන්ද බැරිද? සුමට නම් ඝර්ෂණයක් නැහැ. එහෙනම් මේ ඝර්ෂණය මට ලකුණු ගන්න පුළුවන්ද? බෑ. හරි. හරි. එතකොට මට මේකේ මීට වැඩිය ලකුණු කරන්න පුළුවන් මොනවද බල තියෙන්නේ? ගෑවිච්ච පෘෂ්ඨයට ලම්බකව අපි අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු කරා. වස්තුවේ හරිමැදින් පල්ලෙහාට බර ලකුණු කරා. එතකොට මෙන්න මේක θ නම් මේ කෝණය θ වෙනවා. එතකොට මේක 120යි නම් අපි දන්නවා 120යි දන්න කෝණය පැත්තට cos මේක 120යි නම් දන්න කෝණය පැත්තට නැවෙනවා මේක 120යි cos θ. එතකොට මේක
120යි cos theta නම් 120යි cos theta නම් මේක ආපස්සට අංශක 90කින් කැරකෙනවා. මේක 120යි cos theta නම් මේක 120යි sin theta. 120යි cos theta නම් මේක 120යි sin theta. මේ පෑනේ ඊතලයේ පල්ලෙහාට මේ ජොයින්ට් එකේ තියාගත්ත දන්න කෝණය පැත්තට cos ඊතලයේ පල්ලෙහාට ආපස්සට අංශක 90කින් කැරකෙනවා. එතකොට මෙන්න මෙයාගේ ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙනවද පුතේ? මේ පෘෂ්ඨයේ සුමටයි කියලා දුන්නොත් මේකේ ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. මේක සුමටයි කියලා දුන්නොත් මේකේ ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් අපි එකසිය විස්සයි cos theta අනිත් පැත්තට 120යි sin theta. මේක R මේක 12යි කිලෝග්‍රෑම්. එතකොට අපි ගත්තොත් එහෙම මේක හරි. දැන් මේක හැම පැත්තරම සමතුලිත වෙන්නේ නෑ දරුවනි. දැන් මේකෙදි වෙන දේ තමයි අපි කලින් විදිහටම තමයි ආනත තලයට ලම්බකව වස්තුවට චලනය වීමට හැකියාවක් නැහැ. මේ වස්තුව චලනය වෙනවා නම් චලනය වෙන්නේ මේ මාර්ගය ඔස්සේනේ. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම මෙන්න මේ මාර්ගය ගත්තොත් එහෙම ආනත තලයට ලම්බක බල මේ බලවල ඓක්‍ය ශුන්‍ය වෙනවා. නේද? එහෙමනම් මට ලියන්න පුළුවන් වස්තුව ආනත තලයට ලම්බ දිශාව ඔස්සේ චලනය නොවේ. එම නිසා මම ගත්තොත් එහෙම මෙන්න මේ ආනත තලය මේ ආනත තලයේ මේ ආකාරයට තියෙනවා දිශා දෙකක්. එකක් තමයි R දිශාව අනිත් එක 120යි cos theta. අනිත් එක 120යි cos theta. දැන් අපි ගත්තොත් මේක R දිශාව අනිත් පැත්ත 120යි cos theta. මේක ධන බලයක් මේක ඍණ බලයක්. මෙන්න මේ බල දෙක දිශා එකකටවත් මෙයා චලනය වෙන්නේ නැති නිසා මෙන්න මේ R ධන බලයේ දිශාව සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව එහෙම නැත්නම් මෙන්න මේ ආනත තලයේ ලම්බ දිශා දෙක ඔස්සේ බලවල VG ඓක්‍ය ශුන්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ බලවල එකතුව බිඳුවක් වෙනවා. එහෙනම් R කියන එක මම ධන කියලා ගන්නවා. මේක මම ඍණ කියලා ගන්නවා. මේ බලවල එකතුව බිඳුවක් වෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම R ඍණ 120යි cos theta සමානයි බිඳුවයි R සමානයි 120යි cos theta. මම ගත්තොත් එහෙම cos theta ගගේ 4 බෙදීම 5යි. theta ගගේ නෙමෙයි cos theta ගගේ 4 බෙදීම 5යි. R සමානයි 120යි 4 බෙදීම 5යි.
24යි 4ක් 4 16න් 6 4ක් 2 8යි 1යි 9යි 96යි නිව්ටන්. ආර්ගයාගේ නිව්ටන් 96ක් වෙනවා. පැහැදිලි නේද? මෙන්න මේ ආර්ගයාගේ නිව්ටන් 96ක් වෙනවා. දැන් මම ආනත්තලයට සමාන්තරව ගත්තාම මේ වස්තුව ආනත තලයට සමාන්තරව වස්තුව චලනය වේ. ආනත තලයට සමාන්තරව වස්තුව චලනය වේ. මෙන්න මේ ආනත තලය ඔස්සේ පල්ලෙහාට මේ වස්තුව චලනය වෙනවා. හේතුව මේක සුමටයි කියලා අපි ගත්තේ ගාන හදාගෙන යන්නේ. ඝර්ෂණයක් නැහැ. එන 120යි sin θ මෙතන තියෙනවා. මෙතන 12යි kg තියෙනවා. අපි ගත්තොත් මේක 12යි kg. ඒ වගේම මෙන්න මේ දිශාවට තියෙනවා 120යි sin θ. එතකොට මේ වස්තුව මෙන්න මේ මාර්ගය ඔස්සේ මෙන්න මේ ආනත තලය ඔස්සේ මේ වස්තුව මේ ආකාරයට චලනය වෙනවා. දැන් අපි මේ වස්තුව ගත්තොත් මේක මේ මාර්ගය ඔස්සේ මේ ආකාරයට චලනය වෙනවා. එහෙමනම් මෙයා මේ මාර්ගය ඔස්සේ මේ ආකාරයට චලනය වෙනවා නම් එහෙමනම් අපි චලනය වෙන දිශාවට මොකද කරන්නේ? යම්කිසි වස්තුවක් දරුවනේ චලනය වෙනවා නම් අපි චලනය වෙන දිශාවට මොකද කරන්නේ? අපි චලනය වෙන දිශාවට F සමානයි ma දානවා. දැන් මේ වස්තුව මේ ඔස්සේ චලනය වෙනවා. මං චලනය වෙන දිශාවට දානවා F සමානයි m. වස්තුව ආනත තලය ඔස්සේ වස්තුව ආනත තලය ඔස්සේ පහළට ගමන් කරයි. එම නිසා චලනය වෙන දිශාවට F සමානයි ma යොදමු. එනම් චලනය වෙන දිශාවට දානවා F සමානයි ma. මෙයා චලනය වෙන මේ දිශාවට F බලය වෙන්නේ 120යි sin θ. මේ චලනය වෙන දිශාවට තියෙන බල ධන චලනය වෙද්දී 120යි sin θ සමානයි මෙයාගේ ස්කන්ධය m 12යි a මේකට මේ කැපෙන 10යි sin θ කියලා කියන්නේ sin θ කියලා කියන්නේ 3/5යි sin θ කියලා කියනවා 3/5 සමානයි පස් වරක් 2යි දෙවරක් 3 6යි ms ඍණ 2 සමානයි a සමානයි 6යි ms ඍණ 2යි.
පැහැදිලි. දැන් අපි ආකාර දෙකකට මේ වගේ හැඩයේ තියෙන ගානක් තියෙන්න පුළුවන් ආකාර දෙකක් ගත්තා. අපි දැන් මේ වෙලාවේ ඝර්ෂණයක් තිබ්බේ නැහැ. මුල් වෙලාවේ ආසන්න වශයෙන් සමතුලිතයි. දැන් අපි බලමු ඇත්තටම සාමාන්‍ය තත්වයක් හැටතේදී මේක චලනයේ වෙද්දී එහෙම නැත්නම් ඝර්ෂණයක් සහිතව මෙන්න මේ වස්තුව චලනය වෙනවා නම් අපි ගැටලුවකදී ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා අපි බලමු ඊළඟට. සාමාන්‍ය වස්තුවක් චලනයේ වෙද්දී එයාගේ හටගන්න ඝර්ෂණයට අපි විශේෂ නමක් කියනවා. යම් කිසි වස්තුවක් චලනයේ වෙද්දී එයාගෙන් හටගන්න ඝර්ෂණයට අපි විශේෂ නමක් කියනවා. ඒ විශේෂ නම තමයි දරුවනේ ගතික ඝර්ෂණය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් චලනයේ වෙද්දී හටගන්න ඝර්ෂණයට අපි කියනවා ගතික ඝර්ෂණය. හරි. එතකොට අපිට ගතික ඝර්ෂණය හොයන්න නම් දරුවනේ එක්ක ඝර්ෂණ ප්‍රස්ථාරය දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගතික ඝර්ෂණ සංගුණකයේ දීම අවශ්‍ය වෙනවා. ගතික ඝර්ෂණ සංගුණකයේ දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඝර්ෂණ ප්‍රස්ථාරය අවශ්‍ය වෙනවා. දැන් අපි මෙන්න මෙයාගේ අයින් කරලා බලමු මෙන්න මේක මෙහෙම කෙනෙක් ඉන්නවා අපි ගමු මෙන්න මෙහෙම අපි හිතමු අපිට මෙන්න මෙහෙම දීලා තියෙනවා මේක රළුයි mu k සමානයි 0.5යි mu k සමානයි 0.5යි මේක 12යි kg නේ වස්තුව චලනය වේ. වස්තුව චලනය වේ. මෙයාගේ mu k කියගේ 0.5යි මේ පෘෂ්ඨයේ රළුයි හැබැයි වස්තුව චලනය වෙනවා. අපෙන් ගන්න අපිට හොයන්න පුළුවන් දත්ත ඔක්කොම ටික හොයන්න කියලා. දත්ත ටික අපිට හොයන්න පුළුවන් දත්ත ටික හොයන්න කියලා කියන අපිට මෙන්න මේ රූපය දීලා. mu k කියගේ 0.5යි වස්තුව චලනය වෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ 12යි kg නම් බර ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා 120යි නිව්ටන්. ඒ වගේම මෙන්න මේ ආනතලයට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. R මෙන්න මේ ආනතලයේ කෝණය θ නම් බර සහ අභිලම්බ ප්‍රතික්‍රියාව අතර කෝණයත් θ ම වෙනවා. ඔබට මේක මම හදලා පෙන්නවා. දැන් අමතක නම් එකපාරක් හදලා පෙන්නන්නම්. මෙන්න මේ රතු පාට ත්‍රිකෝණය සහ මේ අපි ගත්තොත් මෙහෙම ත්‍රිකෝණ දෙක පාට මේ දෙන්නගේ මේක අංශක 90යි නම් මේක අංශක 90යි
මේක අංශක 90යි නම් මේක අංශක 90යි. මේ දෙක සමානයි. ඒ වගේම මම මෙන්න මේ තිත්තියන් දෙක සමානයිනේ. එහෙනම් තිත්තියන් දෙක සමානයිනේ. බලන්න මේකට මේක සමානයි නම් මේකට මේක සමානයි නම් මේක තීටා නම් මේ තීටට මේ තීටා සමාන විය යුතු වෙනවා. මෙන්න මේ තීටට මේ තීටා සමාන විය යුතු වෙනවා. මේකට මේක සමාන නම් මේකට මේක සමාන නම් මේ තීටට මේ තීටා සමාන වෙන්න අවශ්‍ය වෙනවා. හරි. සරල ජ්‍යාමිතිය තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ හදලා බලන්න. මෙන්න මේ ත්‍රිකෝණ වල අගයන් හදලා බලන්න. ඔබට මේක හොයාගන්න පුළුවන්. නැත්නම් කෙටියෙන් මතක තියාගන්න ආනත්තලයේ කෝණයම තමයි ආනත්තලයේ කෝණයම තමයි මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව සහ බර අතර කෝණය වෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාවයි බරයි අතර කෝණය වෙන්නේ. එතකොට මම ගත්තොත් එහෙම මේක 120යි නම් මේ 120 කියන කෙනා වගේම තමයි මේක වස්තුව චලනය වෙනවා. හැබැයි මේ පෘෂ්ඨය රළුයි. මේ පෘෂ්ඨය රළුයි නම් දරුවනේ හටගන්න තව බලයක් තියෙනවා. මොකද්ද? හටගන්න බලය. ඔව්. මේ පෘෂ්ඨය රළුයි නම් වස්තුව චලනය වෙන්න උත්සාහ කරන දිශාවට අපි හිතමු මේ වස්තුව මේක දැන් චලනය වුණොත් චලනය වෙන්නේ මේ පැත්තටනේ. මෙන්න මේ චලනය වෙන්න උත්සාහ කරන දිශාවට අපිට මෙන්න මෙයාගේ ගතික ඝර්ෂණ සංගුණකය මියුකේ අපි කිව්වා 0.5ක් විදිහට තියෙන අවස්ථාවක් අපි ගණනය කිරීම කරලා බලමු කියලා. දැන් මෙයා චලනය වන දිශාවට විරුද්ධ දිශාවේ ඝර්ෂණය තිබ්බා. මේ ඝර්ෂණයට විශේෂ නමක් කියන මොකක්ද කියන නම? ඔව් චලනයේ වෙද්දී තියෙන ඝර්ෂණය ගතික ඝර්ෂණය. මෙයා දැන් චලනය වෙනවා. චලනයේ වෙද්දී තියෙන ඝර්ෂණය මොකද්ද? ගතික ඝර්ෂණය. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙන්න මේක Fk වෙනවා. පෙර පරිදිම අපි R ගණනය කරන්න ඉස්සරලා මෙන්න මේ තියෙන බලය මෙන්න මේ 120යි නිව්ටන් කියන බලය දන්න කෝණයේ පැත්තට විභේදනය වුණොත් 120යි cos θ ඒ වගේම 120යි cos θ නම් අංශක 90කින් කැරකුණාම 120යි sin θ 120යි cos θ අනිත් පැත්තට 120යි sin θ නේද? හරි. එතකොට මොකද වෙන්නේ? මම මෙන්න මේ බලය ඉවත් කරනවා. මේ පැත්තට 120යි sin θ මේ පැත්තට 120යි cos θ නේ විභේදනය කරගත්තා. එතකොට මට මෙන්න මේ වස්තුව මෙන්න මේ ආඩත්තලයට ලම්බක දිශාව හෝ විරුද්ධ දිශාවට චලනය වෙන්නේ. වස්තුව ආනත තලය හෝ ආනතල දිශාවට හෝ ලම්බ දිශාවට චලනය නොවේ. එම නිසා y ධන හා
අපිට මේක y ධන කියලා ගන්න බෑ සාමාන්‍යයෙන්. අපි r පැත්ත කියලා ගමු මේක. r ගේ දිශාව මේක ධන පැත්ත. r ගේ විරුද්ධ දිශාව 120යි cos θ. cos θ. මේක ධන මේක ඍණ. එහෙනම් මේ පැති දෙකේ එකටවත් චලනය වෙන්නේ නැත්නම් මේ බලවල ඓක්‍ය බිඳුවක් වෙනවා. එහෙනම් r ඍණ 120යි cos θ සමානයි බිඳුවයි. r සමානයි 120යි cos θ. එහෙනම් r සමානයි 120යි cos θ කියන්නේ 4/5. cos θ කියලා කියන්නේ 4/5. එහෙනම් අපි වැදුවොත් එහෙම 5 වරක් 2යි 20ට 4යි 4 වරක් 16 6 4 වරක් 2 8යි 96 නිව්ටන් r ගියා. එතකොට අපිට මෙන්න මේ r ගිය දන්නවා කියන්නේ μk ගිය දන්නවා කියන්නේ fk ව හොයන්න පුළුවන්. දැන් මෙයාගේ ඝර්ෂණ බලය fk කියන්නේ ගතික ඝර්ෂණය. යම්කිසි වස්තුවක් චලනය වෙද්දී හටගන්න ඝර්ෂණයට අපි කියනවා ගතික ඝර්ෂණය කියලා. එවනම් මෙයා චලනය වන දිශාවට විරුද්ධ දිශාවේ හටගත්ත මෙන්න මේ ඝර්ෂණයට අපි කියනවා ගතික ඝර්ෂණය කියලා. මේ ගතික ඝර්ෂණය අපිට හොයන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය තමයි fk සමානයි μk වතාවක් r කියන සමීකරණය. μk ගියගේ 0.5යි නම් r ගියගේ 96යි නම් අපිට ලියන්න පුළුවන් fk සමානයි 0.5 වතාවක් fk සමානයි 48යි නිව්ටන් වෙනවා. හරි. එතකොට දැන් අපි මේ වස්තුව ගත්තොත් එහෙම මෙන්න මේ වස්තුවේ fk ගියාගේ අපි හෙව්වා 48යි නිව්ටන් කියලා. 120යි sin θ ගියාගේ 3/5යි නේ. එහෙනම් 3/5 120යි sin θ කියන්නේ 3/5යි. එහෙනම් 5 වරක් 2යි 24යි 3 වරක් 4 12න් 2 එකක් ඉදිරියේ 3 වරක් 2 6 1 72යි නිව්ටන්. මේ දිශාවට තියෙනවා නිව්ටන් 72ක්. මේ දිශාවට තියෙනවා නිව්ටන් 72ක්. මේ පැත්තට 72යි ඝර්ෂණය 48යි. අපි ගත්තොත් එහෙම මේ අදාළ වස්තුව මෙහෙම ගත්තට පස්සේ මේක 12 කිලෝග්‍රෑම්. මේ පැත්තට 72යි නිව්ටන්. මේ පැත්තට 48යි නිව්ටන්. මේ පැත්තට 72යි නිව්ටන්. මේ පැත්තට 48යි නිව්ටන්. අපි මෙයා චලනය වන දිශාවට දානවා මොකද්ද?
F සමානයි ma. හරි. එතන මොකද වෙන්නේ? අපි මෙන්න මේ 12 kg අපි කිව්වා චලනය වෙනවා කියලා. චලනය වෙන්නේ මේ ආනත තලයේ දිගේ. මේ දිගේ එහෙනම් වැඩි බලයේ පැත්තට චලනය වෙනවා. ඝර්ෂණයේ පැත්ත ඍණ. ආනත තලයකදී ඝර්ෂණයේ පැත්ත කොහොමත් ඍණ. චලනය වුණත් නැතත් ඝර්ෂණයේ පැත්ත ඍණ කියලා අපි ගන්නවා. චලනය වන පැත්ත ධන කියලා ගන්නවා. මේ ලෝකේ කොහෙවත් මෙහෙම නියමයක් නැහැ. හැබැයි මා ඔබට ගණන් සෑදීම සඳහා දරුවනේ පහසු වෙන්න තමයි මෙන්න මේ නියමය කිව්වේ. එහෙනම් මේ වස්තුව චලනය වෙන පැත්ත ධන අනිත් පැත්ත ඍණ. එහෙනම් මම චලනය වන දිශාවට දානවා. චලනය වන දිශාවට අපි දානවා F සමානයි ma. චලනය වෙන්නේ මේ පැත්ත. එහෙනම් F කියන්නේ බලය නෙමේ සංප්‍රයුක්ත බලය. F කියන්නේ බලය නෙමේ දරුවනේ මොකද්ද? සංප්‍රයුක්ත බලය. එහෙනම් මේක සංප්‍රයුක්ත බලය වෙන්නේ 72 ඍණ 48 සමානයි m කියන්නේ 12a. එහෙනම් 12න් 8ක් 4යි 6න් 4ක් 2යි. 12න් 8ක් 4යි 6 4 2යි 24 සමානයි 12a 2යි ms ඍණ 2 සමානයි e. 2යි ms ඍණ 2 සමානයි e කියලා අපිට ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලි මම හිතන්නේ නේද? හරි. එතකොට අපි මේ ගැටලුව ආකාර තුනකට හදලා බලමු දරුවනේ. මේ ගැටලුව අපි ආකාර තුනකට හදලා බලුවා. අපි මේකේ විශේෂම දේ තමයි අපිට මේකේ කෝණයක් දීලා තිබෙන්නේ නැහැ පුතේ. එහෙනම් අපි මෙන්න මේ පාදවල් දෙක පාවිච්චි කරලා ඍජු කෝණයක් හදලා පයිතගරස් ප්‍රමේය දාලා මේ පයිතගරස් ප්‍රමේය පිළිවෙලට අපි පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරලා නොදන්න පාදය හොයාගෙන ඍජු ත්‍රිකෝණයක නොදන්න පාදය හොයාගෙන අපි sin cos tan සම්බන්ධයන් අරගෙන මෙයාගෙන් තමයි අපි කෝණ වෙනුවට පාවිච්චි කරේ. අපි මේකේ පළවෙනිට අපි හැදුවා පද්ධතිය නිශ්චලව තියෙනවා නැත්නම් චලනය නොවී තියෙනවා කියලා. ඊට පස්සේ අපි ගැටලු හැදුවා පද්ධතිය චලනය වෙනවා කියලා ඝර්ෂණයකින් තොරව. ඊට පස්සේ අපි ඝර්ෂණයක් සහිතව මේ පද්ධතිය චලනය වෙනවා කියලා අපි ගණන් සෑදුවා. අපි ඊළඟ වීඩියෝ එකට යොමු වෙමු මේ පිළිබඳව අපි තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා.